දැන් පටන් ගමු නේද? ටිකක් කරන් බලන්න. මම තමාරුවෙන් කරන්නේ මොකද ලැප් එක තියාගෙන මේ ඔයාලගේ අර ගණන් හදන වැඩ ටික හිම කරගන්න ග්‍රැෆික් ටැබ්ලට් එක මේවා කරගන්නත් අමාරුයි. එතකොට දිනේ දාගන්නකෝ. එතකොට අපිට තියෙන්නේ ද්විමේ සංඛ්‍යා ෂඩ්දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. හෙලෝ. හරි පුතේ එතකොට මේ තියෙන්නේ ද්විමේ සංඛ්‍යා ෂඩ්දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. එතනදී සිද්ධ වෙන්නේ දැන් ෂඩ්දශමේ සංඛ්‍යාංක දශමය හා ද්විමේ සංඛ්‍යාංක මගින් දැක්වීම. මෙතන මේ ඔයාලා ෂඩ්දශමයක දිහා බලන්න ඊට පස්සේ ද්විමේ සංඛ්‍යා බලන්න. ෂඩ්දශමේ සංඛ්‍යා තියෙන සංඛ්‍යාව තමයි 16. ඒතර 16 නිරූපණය කරන්න පුළුවන් දෙකේ බලයක් විදිහට තල විනාඩියක් දෙන්න. හරි පුතාලා පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වුණා නේද? හරි. එතකොට ඔයාලා මේකේ ෂඩ්දශමේ සංඛ්‍යා කීයක් තියෙනවද සචිනී ඔක්කොම? 16යි. 16යිනේ. එතකොට ෂඩ්දශමේ සංඛ්‍යා 16ක් කියපුවාම ඒක නියෝජනය කරන්න ද්විමේ සංඛ්‍යා ගත්තොත් 16 නිරූපණය කරන්න ද්විමේ සංඛ්‍යාවල මොකද්ද මොන මල්ටිපල් එක දෙන්නේ? මොන ගුණිතයද? දෙකේ කිවෙනි බලයද? දෙකේ 16 නිරූපණය කරන්න දෙකේ බලය මොකක්ද එන? සදීප කියන්නේ? හතරවෙනි බලය. දෙකේ හතරවෙනි බලය. දෙකේ හතරවෙනි බලයෙන් තමයි 16 නිරූපණය වෙන්නේ. එහෙනම් අපිට ෂඩ්දශමයේ සංඛ්‍යාවලට අනුරූපී ද්විමේ සංඛ්‍යාව වෙන්නේ බිට් 4කින් සමන්විත සංඛ්‍යාවක්. එහෙනම් ෂඩ්දශමයේ බිඳුවට අනුරූපී ද්විමේ සංඛ්‍යාව වෙන්නේ බිඳු 4ක්. ඊට පස්සේ ෂඩ්දශමයේ එකට අනුරූපී ද්විමේ සංඛ්‍යාව බිඳු 3යි 1යි. ඊළඟට ෂඩ්දශමයේ සංඛ්‍යාවට අනුරූපී දෙකට අනුරූපී සංඛ්‍යාව බිඳු 2යි 1යි බිඳුවයි. ඔය ආදී වශයෙන් සංඛ්‍යා 16ක් තියෙනවා ද්විමේ සංඛ්‍යා ෂඩ්දශමයේ සංඛ්‍යා 16ට. ඒතර ඒ ටික ඔයාලා මේ මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. දැන් f කියලා කියන්නේ 15. 15 නිරූපණය කරන්න ගන්න පුළුවන් ෂඩ්දශමයේ මේ ද්විමේ සංඛ්‍යාව 1 4ක්.
එකේ 4ක්. හරි. එතකොට ඔයාලා මෙතන දැන් මේ කවිදුර සිග්නල් ගැටලුවක් කියලා කියනවා. මේ අනික් අයට ගැටලුවක් නැහැ. ඇහෙනවද මාව හොඳට? ඔව් සර්. කවිද මොකද වැඩේ? හරි එහෙනම් අපි මෙතනදී ඔයාලා සටහන් කරගන්න දශමය සංඛ්‍යා තීරුව අවශ්‍ය නැහැ. හරි. ෂඩ්දශමයේ තීරුව මේ දශමයේ සංඛ්‍යා තීරුව ඕනේ නැහැ. ඔයාලා ලියා ගන්න ෂඩ්දශමයේ සංඛ්‍යා තීරුවයි ද්විමේ සංඛ්‍යා තීරුවයි ටක් ගාලා ලියාගෙන ඊට පස්සේ අපි එහා සම්බන්ධව අභ්‍යාසය කරනවා ඒක කරමු. පුතාලා ඒක ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි මට තප්පරයක් දෙන්න නැහැ. මට චූටි මේ ග්‍රැෆික් ටැබ්ලට් එක මේකට සවි කරගන්න ඕනේ. චූටි විනාඩි 2ක් විතර දෙන්න.
හරි පුතාලා පේනව නේද? අනුපම මාව මේ පේනව නේද? බෝඩ් මේ ස්ක්‍රීන් එක පේනවනේ? දුලාජ් ඔව් සර්. හරි. ටිකක් මේ අමාරුයි වැඩේ කරන්නේ මේ ලැප් එකේ. හරි. එහෙනම් පුතාලා දැන් මේක බලන්න convert the following binary numbers to hexadecimal numbers. හරි. මේක කරන්න ගියාම අපිට ඕන වෙන්නේ අර hexadecimal සංඛ්‍යා ටිකයි ද්විමේය සංඛ්‍යා ටික මතක තියෙන්න ඕනේ. ඒකට තමයි අර ඉස්සෙල්ලා මම මේ ටේබල් එක දුන්නේ. ඉන්න මෙසේජ් එකක් එනවා බලන්න. ඔව් මේ ගණන් ටික නෝට් එකේම හදාගෙන යන්න. ගණන් ටික නෝට් එකේම හදාගෙන යන්න. හරි convert the following binary numbers to hexadecimal numbers. ඒතර ඔයාලා දන්නවා අර මේ අපි දීලා තියෙන ඒතර ඒකේ ගත්තාම දැන් මේ පළවෙනි සංඛ්‍යාව ගත්තාම ඔයා දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට 1 2 3 4 හතරේ කොටස් වලට කඩා ගන්නවා මෙහෙම. හතරේ කොටස් 1යි ඊට පස්සේ ආයි හතරේ කොටස් 1යි. ඊට පස්සේ මේකට එන සංඛ්‍යාව හොයා ගන්නවා මෙතන 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා. එතන මෙතන තියෙන්නේ 8 1යි 2 1යි. එහෙනම් මේක 10 කියලා අපි දන්නවා. එතන මෙතෙන්ට ගියාම මෙතන තියෙන්නේ 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා. එතන මෙතන අපිට මේ දෙක නැහැ. එතකොට 8යි 12යි 13යි. 13යි. එහෙනම් 13යි 10යි ආවා. එහෙනම් 10 හෙක්සාඩෙසිමල් එකක් බවට පරිවර්තනය කරපුවාම එහෙනම් 13 කියන්නේ D. එහෙනම් මේකේ හෙක්සාඩෙසිමල් අගේ වෙන්නේ D A. D A හෙක්සාඩෙසිමල් අගේ. ඒකයි. හරි ඊළඟ එකේ කවුරු හරි කියන්න බෑනේ හෙක්සාඩෙසිමල් අගය. සචිනි ගත්තා දෙවෙනි එකේ. හතයි CD 7යි CD. හතයි CD නේද? හරි බලමු 7යි CD දෙන්නේ කියලා. එහෙනම් අපි මෙතනින් මෙහෙම බෙදනවා. මෙහෙම බෙදනවා 4 ඒවා. මෙතෙන්ට අපි බිඳුවක් දාගන්නවා 4 වෙන්න අවශ්‍ය වෙනවා. එතන මෙතන එන්නේ 1 4 8. එහෙනම් මෙතන එන්නේ
13නේ. 13යි කියන්නේ අපි දන්නවා මොකද්ද? D කියලා. හරි මේකට යනවා. මෙතන තියෙන්නේ 12. මෙතන 8 1යි 4 1යි 12යි. 12 කියන්නේ කීයද? C. ඊට පස්සේ මෙතෙන්ට යනවා. මෙතන එන්නේ 1 2 4 4යි 2යි 6යි 7යි. 7 කියන්නේ හෙක්සා කරපුවම 7යි. එහෙනම් අපිට 7 C D තමයි ඒකේ එන්නේ. සිගරලුවක් නැහැ. ඊට පස්සේ අවසාන එකට යනවා. අවසාන එකට ගියාම මේකේ මට උත්තරේ කියන්න සදීප හැදුවද ඒක? සඳුනි කියන්නේ ඒකට උත්තරේ? ළමයයි ඒ 3 9යි A 3යි. හරි අපි බලමු. 9යි A 3ද කියලා right. මෙතනින් අපි එහෙනම් මේක හතරේ කොටසක් ගන්නවා මේක හතරේ කොටසක් ගන්නවා මේකට බිඳුවක් දා ගන්නවා හතරේ කොටසක් වෙන්න. එහෙනම් මෙතන එන්නේ 1යි 2යි 3 හරි. මෙතන එන්නේ 8යි 4යි 2යි. එතකොට 8යි 4යි 12යි 2යි 14යි. 14යි කියන්නේ මොකද්ද? 14යි කියන්නේ අපි හෙක්සා කරපුවාම E. හරි. ඊට පස්සේ මෙතන එන්නේ 1 2 4 8. 4 විතරයි තියෙන්නේ. ඒ නිසා 4 අපි හෙක්සා කරපුවාමත් 4ම. එහෙනම් හරි නේද? යා කිව්වා 4යි E 3. ඒකට එන්නේ 4යි E 3. ඒතර අපි මේක කරගන්න පුළුවන් මොකද්ද? අර හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 16ක් තියෙනවා. 16 නිරූපණය කරන්නේ 2 4 වෙනි බලයෙන් නිසා අපි බයිනරි කරන්න ගියාම හැම වෙලේම ඩිජිට්ස් 3 ගන්න ගන්න එකෙන් තමයි මේක කරන්න පුළුවන්. රයිට් ඊළඟට අපි යනවා. ඊළඟට පල්ලෙහා තියෙන එක බලන්න. ඒකට ගියාම ඒකේ convert the following hexadecimal numbers to binary numbers. හරි? මේ hexadecimal binary numbers වලට හරවන්නලු. එහෙනම් මොකද කරන්නේ? පළවෙනි එක දැන් කරන්න බාන්නේ මීට. පළවෙනි එක කරන්න බාන්නේ. right මට ඇවිල්ලා තියෙනවා එකක් උත්තරයක් බලමු ඒක. මම දැන් මේ ලැප් එකේ වැඩ කරන නිසා ඔයාලගේ උත්තරත් බල කරන්න ටිකක් අමාරුයි. right එහෙනම් මේකේ අපි ගන්නවා මොකද්ද 7 78 16 පාදේ. එහෙනම් 8ට අපි ඩිජිට්ස් ගාන ගන්නවා. 8ට කියපුවම 1 0 0 0. 7ට 0 1 1 1. එහෙනම් අපි මේකේ ද්විමය සංඛ්‍යා විදිහට ගන්න මේ 78 1යි 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 බිඳුවයි 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 78 ද්විමය සංඛ්‍යාව. හරිද? ඔන්න ඔයාලා චෙක් කරලා බලන්න පුළුවන්. මෙතන 1 2 4 මෙතන 8 16 32 64. එතන වැරදි නේද ඒක? මොකක්ද වැරද්ද ආවේ? මෙතන
හරි මෙතන 1 2 4 8 එන්නේ මෙතන එන්නේ 7නේ 1 2 4 7යි. ඒතර මෙතන එනවා 1 2 4 8 16 32 64යි. ඊදලට ආවේ හරි මෙතන බලන්න 78 මේ ෂොට් එක මට මේ ග්‍රැෆික් ටැබ්ලට් එක මේක සෙට් කරගන්න. හරි. එතකොට අපි 78 මේ 8 අපි 16 පා දෙන්නේ. එතකොට බයිනරි 4 කොටස් වලට කඩන්න ඕනේ. එතකොට මේ 8ට අපි ගන්නෙ මොකද්ද? 8ට ගන්නෙ 1 0 0 0. එකේවා දෙකේවා හතරේවා අටේවා තියෙනවා. ඊට පස්සේ 7ට අපි ගන්නවා. 7ට ගත්තාම මොකක්ද එන්නේ? 0 1 1 1 1 2 4 4යි 2යි 6යි 7යි. ඊට පස්සේ උත්තරේ විදිහට අපි සලකන්නේ. ඒතර මේ ඉනිෂියල් 0 එක අපිට කපලා දාන්න පුළුවන්. හරි. ඒතර 1 1 1 1 0 0 0. එතකොට ඒකේ එන්නේ 10 පාදයට හරපුවම කීයද එන්නේ? ආයි චෙක් කරගන්න ගියාම මෙතනට එන්නේ 1 2 4 8 16 32 64යි. එතකොට ඒක අපි ආයේ කන්වර්ට් කරගන්න ඕනේ ඩෙසිමල් වලට. කන්වර්ට් කරපුවාම එනවද බලන්න 78? එනව නේද? හරිනේ. හරි නේද පළවෙනි එක? සචිනි හරිද? හරි සර්. හරි. එතකොට ඔයාලා මේකේ මෙතෙන්ට ගත්ත 1 2 4 මෙතන 8 16 32 64. බලන්න පුළුවන් 64යි 32යි 16යි 8යි. මේ ටික එකතු කරනවා 4යි 6යි 12යි බිංදුවයි 2ක් ඉතුරුයි 6 8යි 12යි 120 වෙනවා. මේක ආයෙත් ඔයාලා ෂඩ් දශමය කරන්න ඕනේ. 120 ෂඩ් දශමය කරපුවාම එනවා ආයෙත් 70ට අපිට එනවා. ඒකට ඒකේ උත්තරේ අරක එන්නේ සුත්ති වෙලාවක් අද යනවා මේක ඉරේස් කර කරන්න ඕනේ මේ ග්‍රැෆික් ටැබ්ලට් එක සෙට් කරගන්න. රයිට්. ඊළඟ එක බලන්න B2C. ඒකේ බයිනරි එක හොයලා කියන්න බලන්න කවුරු හරි. මම අද මෙසේජ් බලන්නේ 1 0 1 1 0 0 1 1 1 1 0 0. graphic tablet එක compatible. හරි. එතකොට එන්නේ B2C කියන එක. එහෙනම් අපි C වලටයි 2 වලටයි B වලටයි ගන්නවා. එතකොට C කියන්නේ කීයද? 12, B කියන්නේ 11.
එහෙනම් 12 අපි බයිනරි කරගන්නවා අර ඉස්සලා රටාවට අනුව. එහෙනම් 1100 12 කියන්නේ. දෙක කියන්නේ 0010. 11 කියන්නේ 10 8යි 11 කියන්නේ. එහෙනම් මේකේ ඉන්නේ 10110101101100 මේක තමයි එන්නේ. එතකොට ඕක නැවතත් අපිට පුළුවන් අර දශමයේ සංඛ්‍යාවක් කරලා ආයි ෂඩ් දශමයේ කරලා බලන්න රීචෙක් කරන්න. හරි? එතකොට ඕක තමයි උත්තරේ එන්නේ. හරිද මේ සචිනි ඔකත් එක්ක? ආපු උත්තරේ හරි සචිනි? හරි සර්. හරි. එහෙනම් ඊළඟට අපි යනවා. ඊළඟ එක මට උත්තරේ කියන්න කවිඳු මොකක්ද ඒකේ තියෙන්නේ 4 D E F 1011 කියන්නේ 1011 010011 001111 හරි මේක නේද කියන්නේ රයිට් අපි බලමු F වලට මේක හරිද කියලා හරි F කියන්නේ 15 නේ මේකෙන් 15 නිරූපණය වෙනවා E කියන්නේ 14 හරිද බලන්න E කියන්නේ 14 නේ E එකේ චූටි ගැටලුවක් ආවා නේද E එකේ 14 වෙන්න නම් 1110 වෙන්න ඕන හරි හතරට බලමු හතරේ කොටස හරි නෑ D නේද ඊළඟ එන්න ඕනේ චූටි කවින් චුට්ටක් වරද්දලා තියෙනවා නේද බලන්න මම ලියාගත්ත වැරදිද ආයෙත් බලමු මේක කවින්ද බලන්න 4 D E F එතකොට F වලට අපි ගන්නවා F වලට එන්නේ මොකද්ද 15 නේ 1 1 1 1 15 නිරූපණය වෙනවා හරි 1 2 4 8 ඔය ටිකෙන් 15 වෙනවා එතකොට E එකට 1 1 1 0 E කියන්නේ 14යි මේ 15යි ඒ දෙක නිරූපණය වෙනවා ඊට පස්සේ D එක ගන්නවා D කියන්නේ කීයද 13 13 කියන්නේ 1 1 0 1 ඊට පස්සේ 4 4 කියන්නේ අපි දන්නවා 0 1 0 0 එතකොට මේ ටික පෙළට ලියපුවාම තමයි ෂඩ් දශමයේ අගය ද්විමේ සංඛ්‍යාව බවට පත් වෙන්නේ ඊට පස්සේ මේක අපිට මුලින් ඉඳලා බලා ගන්න පුළුවන් උඩට පිටින සංඛ්‍යා ඒ ටික එකතු කරලා ගත්තාම ආයේ දශමයේ සංඛ්‍යාව වෙනවා ඒක ආයේ ෂඩ් දශමයේ කරන්න පුළුවන් මේ හරිද ඒක ඉන්න මැසේජ් එකක් කියලා දෙන්න බැටරි ලෝ නේද හරි මගෙත් එහෙමයි මටත් අද මේ charge කරගන්න බැලුවා දැන් ෆෝන් එක charge කරගන්න පුතේ ලැප් එකට ගහලා මගේ මටත් පොඩි ගැටලුවක් ආවා මම නැත්තම් charge කරලා තියාගන්න ඔක්කොම අද කොහොම හරි මේ හවස ඉඳලා ගොරවන්න වෙලා පොඩි ගැටලුවක් ආවා හරි එතකොට ඔය ටික පැහැදිලි නේද ඒ ටික එතකොට අපිට ඕනම සංඛ්‍යාවක් ගත්තොත් ටක් ගාලා ඒක ද්විමය කරන්න පුළුවන් ඕනම ෂඩ් දශමයේ සංඛ්‍යාවක් ඕනම ද්විමය සංඛ්‍යාවක් ආයේ ෂඩ් දශමයේ සංඛ්‍යාවක් ද්විමය කරන්නත් පුළුවන් කිසි ගැටලුවක් නෑ මේ ක්‍රමයට මේ අපතේ තියෙන අභ්‍යාස දෙක අපි කරුවේ right අපි එන ඊළඟ එකට යමු ඊට පස්සේ එනවා convert the following octal numbers to hexadecimal numbers දැන් octal numbers දෙනවා hexadecimal කරන්න හරි මේක ලේසිම ක්‍රමය මොකද්ද octal number එකක් hexadecimal කරන්න අපි බලමු මේකේ ලේසි ක්‍රමය මොකද්ද කියලා මම මේක චූට්ටයි ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරලා මගේ මේ
board. Kain කරන්නේ මේකත් වැඩ කරන්න බෑ whiteboard එකට දාන්න. right whiteboard එකෙන් බෑ වැඩ කරන්න දෙන්නේ මේක සපෝට් කරන්නේ හරි අපි එහෙනම් මේකේ බලමු convert the following octal numbers to hexadecimal numbers ලේසිම වැඩේ මොකක්ද අපිට කරන්න හරි ඉස්සෙල්ලා කරන්නකො පළවෙනි එක 1 2 3 කරන්න බලන්න convert the following octal numbers to hexadecimal numbers. හරි කීය දාවේ දුලාජ් පළවෙනි එකට ඔයාලා දන්න ඔක්ටල් නම්බර්ස් ගත්තාම දැන් ඔක්ටල් ගත්තාම ඔක්ටල් බිඳුව 1 2 3 4 5 6 7 ඔය ටිකනේ තියෙන්නේ මේ තියෙන්නේ ඔක්ටල් ඊට පස්සේ ඒවායේ බයිනරි ගත්තාම බිඳුවට බිඳු 3ක් බයිනරි වල එකට 001 දෙකට 010 තුනට 011 හතරට 100 පහට 101 හයට 110 හතට 111 කියලා අපි දන්නවා ඒක අපි කලින් ඉගෙන ගත්තා එහෙනම් මේ සංඛ්‍යාව ගත්තාම බිඳුවට 000 ලියන්න බයිනරි වලින් දෙකට 010 තුනට 011 එහෙනම් මේක තමයි බයිනරි නම්බර් එක ඔක්ටල් වල 0110000 ඊට පස්සේ මේක හෙක්සාඩෙසිමල් කරන්න මේක නැවත දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට හතරේ කොටස් වලට කඩනවා එතන බිඳුවක් ඉතුරු වෙනවා හරි ඊට පස්සේ මෙතෙන්ට බිඳුව එනවා මෙතෙන්ට 8යි 4යි 1යි 12යි 13යි 13යි කියන්නේ කීයද D එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද D0 තමයි මේකේ හෙක්සාඩෙසිමල් සංඛ්‍යාව එතකොට ගත්තේ ඒක බයිනරි කරලා බයිනරි එක නැවතත් හතරේ කොටස් වලට බෙදලා තමයි ගත්තේ ඒක හොඳට මතක තියාගන්න විභාගෙදී ඕක කරන්න. හරිද ඒක සචිනී? හරි සර්. අනුපමා හරිද? සඳුනි එක හරිද?
අංජුලා හරිද ඒක? හරි සර්. හරි. එහෙනම් අපි ඊළඟට යමු. හරි. ඊළඟට ගියාම ඊළඟටත් ඒ විදිහටම කිසි ගැටලුවක් කරගන්න නැතුව හරි. ඒකෙත් මොකද කරන්නේ? ඩිජිට්ස් 3ක් තියෙනවා. ඒ තුනට අපි මෙහෙම ඉරියඳ ගන්නවා. ඉරියඳ ගන්නවා. එතන 5 කියන්නේ 8 පාදෙන්නේ 8 පාදෙන් නම් බයිනරි කරපුවාම මේක සංඛ්‍යා 3ක් එන්නේ. ඔයාලට 5 එක දන්නවා 1 0 1 කියලා. ඊට පස්සේ 7 එක ඔයා දන්නවා මොකද්ද? 1 1 1. 4 එක කියන්නේ අංජුලා 1 0 0 4. එතන මේක තමයි එන්නේ 1 0 0 1 1 1 1 0 1. ඕ බයිනරි එක. බයිනරි එක අරගෙන ඒක නැවතත් දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ආයි 4 කොටස් වලට කඩනවා. ගත්තට පස්සේ මේ අඩු එකට හැම වෙලේම බිංදු 3ක් තමයි දාගන්නේ. බිංදු වලින් තමයි දාගන්නේ. එහෙනම් මෙතන එනවා 1 2 4 8. 8යි 4යි 12යි 1යි 13යි. 13යි කියන්නේ මොකද්ද? D. ඊට පස්සේ මෙතන එනවා 3. මෙතන එනවා 1. එහෙනම් ඒකට එන්නේ 1 3D. අර පුතාලා පොඩි right. අතුලස කියන්නේ ක්ලාස් එකේ ඉන්නේ. එහෙනම් මම පස්සේ ගන්නවා. එහෙමද? ඔව්. මට අර නම් ටිකක් ඉල්ල ගන්න නම්බර්ස් ටිකුත් එක්කලා මම පස්සේ ගන්නවා. හරි හරි මල්ලි right okay. හරි එහෙනම් බලන්න ඒක පැහැදිලි නේද? අංජුලා පැහැදිලිද ඒක? ඔව් සර්. හරි. එහෙනම් ඊළඟට අපි යනවා. හරි ඊළඟ තනියෙන් කරන්න බලන්න. මම අහන එක නා කියන්න ඕන උත්තරේ ඈ. කාව්‍ය මාව ඇහෙනවද? ඔව් සර්. හරි හරි. ගාන හැදුවද ඒක? ඔව් සර්. කීය දෙන්නේ? 3BB ඈ? 3BB 3BB බලමු ඈ. හරි දුලාජ්ට මොකක්ද ආවේ? සංදීප 3BB. හරි එහෙනම් නේද? හරි. හරි අපි බලමු එන. මේක 3 කියන්නේ 0 1 1. 7 means 1 1 1. 6 means 1 1 0. 1 means 0 0 1. ඊට පස්සේ මේක නැවත ලියනවා 0 0 1 1 1 0 1 1 1 0 1 1. ඊට පස්සේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට 4 කොටස් වලට කඩනවා. මේක ප්‍රවේශමෙන් ඒවා කරන්න ඕනේ. right. ඊට පස්සේ ආ මේකට ලියනවා මොකද්ද? 1 2 4 8 8යි 2යි 10යි 1යි 11යි. 11යි කියන්නේ මොකද්ද? B B.
මෙතන නැවතත් ගියාම 11 එන්නේ B. මෙතන you get only 3. Right, 3BB. That's correct. 3BB. මේක රටාව ගලපලා ගන්න එක හරි ලේසි. ඔළුවට කිසි අමාරුවක් වෙහෙසක් නැහැ. ඔයාලට හරි ලේසියෙන් මේක ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒක ක්‍රමයක් අර රටාව ගලපලා ගන්න. හරි අපි ඊළඟ ඒවට එමු. ඊළඟට එන එකේ තියෙන්නේ convert the following hexadecimal numbers to octal numbers. දැන් hexadecimal එක octal කරන්න ඕනේ. එහෙනම් මොකද්ද ලේසි ක්‍රමය මේක කරන්න? මොකද්ද ලේසි ක්‍රමය? Tell me the easiest method. දැන් අපි එක කරන්න යන්නේ පළවෙනි එක. මොකද්ද? 320. මොකද්ද ඒක 16 පාදේ. මේක 16 පාදෙන්නේ තියෙන්නේ. මේක දැන් අපිට කරන්න ඕනේ ඔක්ටල් කරන්න ඕනේ. එහෙනම් ලේසිම ක්‍රමය මොකද්ද? අනුපමා කියන්න. දුලාජ් කියන ලේසිම ක්‍රමය. සදීප කියන්න. සචිනි කියන්න. ඒක බයිනරි කරලා කොටස් 3 ගානේ කඩලා ඒකට අදාළගේ අෂ්ටමේ ඒකෙන් හොයනවා. මේක බයිනරි කරන්නේ කොහොමද? හෙක්සාඩෙසිමල් බයිනරි කරන්න ගියාම හෙක්සාඩෙසිමල් නියෝජනය කරන්න බයිනරි ඉලක්කම් 4කින් යුත් කොටස් එන්නේ. ඒව ගන්නවා නේද? හරි. එහෙනම් බිඳුව බයිනරි කරපුවම කියන්න 0 0 0 0 right. දෙක බයිනරි කරන්න 0 0 1 0 right. තුන බයිනරි කරන්න 0 0 1 1 very good, very good. ඒක අපි නැවත ලියා ගන්නවා 0 0 1 1 0 0 1 0 0 0 0 0. ඊට පස්සේ මේවා තුනේ කොටස් වලට කඩනවා. වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට. හරි. දැන් මේවායේ ඩිජිට්ස් ටික ලියනවා. 0 මෙතන 4 1. එහෙනම් මේකේ අෂ්ටමය සංඛ්‍යාව එන්නේ මේකේ අෂ්ටමය සංඛ්‍යාව 1 4 4 0. කියන එක තමයි අෂ්ටමය සංඛ්‍යාව ඒකේ. හරි අපි ඊළඟට යනවා A7B. දැන් මේකේ හොයන්න ඕනේ අෂ්ටමය සංඛ්‍යාව. හොයන්න නම් මේක ද්විමය සංඛ්‍යාවක් කරගන්න ඕනේ. ද්විමය සංඛ්‍යාවක් කරගන්න නම් ඔයා මේ B කියන්නේ කීයද කියලා උඩින් ටිකක් ලියා ගන්න ඕනේ 11යි. A කියන්නේ 10යි. එහෙනම් මේවායේ බයිනරි සංඛ්‍යා ලියනවා. එතන 11 බයිනරි සංඛ්‍යාව කියන්නේ 1011. yes. අතේ බයිනරි සංඛ්‍යාව කියන්නේ 0111. 0111. ඒ වල කියන්නේ 10යි 1010. 101010. Yes, that's correct. එහෙනම් මේකේ 10111111 ලියලා ආයෙත් දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට කීයේ කොටස් වලටද තුනේ කොටස් වලට කඩනවා. හරි. ඊට පස්සේ ඒක ලියනවා නැවතත් කීයද එන්නේ? 2යි 7යි 1යි 5යි. එහෙනම් මේකේ අෂ්ටමය සංඛ්‍යාව 5172 කියන එක අපි දන්නවා. දැන් තව සංඛ්‍යාවක් තියෙනවා 10ED කියලා. හරි. දැන් මහා ලොකුට හිතන්න දෙයක් නැහැ. සරලව අපිට කරන්න පුළුවන්. D කියන්නේ 13, E කියන්නේ 14, 0.1 කියන්නේ ඒවමයි. එහෙනම් මේවයි අපි බයිනරි ගන්නවා. හරි කවුරු හරි කියන්නේ බයිනරි D එකේ 13 1101. 1101
01. 1101. 13. E වල 110. බිඳුවේ 000. එකේ 0001. ඊට පස්සේ මේක අපි නැවත ලියනවා 0001 0000 11101101 කියලා ලියනවා. ඊළඟ මේක ආයෙත් දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට තුනේ කොටස් වලට බෙදෙනවා. මෙතන එක තියෙනවා. මෙතන ඔන්න තව දෙකක් දාගන්න. දාගෙන මෙතන එන්නේ 5. මෙතනත් 5 නේද? 3.1 ඒ මුල බිඳුවක් දැම්මට වැඩක් නැහැ. එහෙනම් අපි ඒකේ සංඛ්‍යාව ලියනවා 1.3යි 3යි 5යි 5යි. ඒතර හරි ලේසි. මේ සංසන්දනය කරලා මේක ගන්න ගියාම හරි ලේසි අපිට පහසුවෙන් මේක කරන්න පුළුවන්. හරි. ඒ ටික තේරුණාද? අද මට වීඩියෝ එන් කරන්න මුකුත් කරන්න බෑ. මම මේ ඊටිපන්දම පත්තු කරගෙන කරවලේ ඉන්නේ. මට මේ ස්ක්‍රීන් එක පේනවා විතරයි. හරිද? ඔයාලා ඔක්කොටම විදුලිය තියෙනවද? බාන විදුලිය නැති අයත් උස්සන්න. ඔයාලා ඉතින් හරි වාසනාවන්තයි. හරි. අපේ නම් එන්නේ නැතිවේ මොකද පොල් ගහක් කඩන් වෙලා කියලා ආරංචිය. එහෙනම් අද රාත්‍රියේ කඩුවරේ ගත කරන්න වෙනවා. තව ටිකකින් ඊටිපන්දමත් ඉවර වෙනවා. වල පන්ති ඉවර වෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. දත්ත ආචයන ධාරිතාවය ඊළඟට අපි කරන්න යන්නේ. ඒක ලියාගන්න ඔක් කට්ටිය දත්ත ආචයන ධාරිතාවය. ඉස්සෙල්ලා මේක ලියන්න ඊළඟට කතා කරමු. හරි දත්ත ආචයන ධාරිතාවය පරිගණකයේ දත්ත ගබඩා කර තැබීමේදී ඒ සඳහා යම්කිසි ඉඩක් අවශ්‍ය වේ. එතකොට පරිගණකයේ තුල තමයි අපි දත්ත ගබඩා කරන්නේ. ගබඩා කරන්න ගියාම පරිගණකයේ ඇතුලේ තියෙන දෘಢදැටියේ බොහෝ දුරට මේවා තැම්පත් වෙන්නේ. මේවට යම්කිසි ඉඩක් අවශ්‍ය වෙනවා. එම ඉඩ පහත ආකාරයට කුඩා ඒකකයේ සිට විශාල ඒකකයේ දක්වා නිරූපණය කළ හැකිය. එහෙනම් පරිගණකයේ තියෙන දත්ත රඳවන්න පුළුවන් කුඩාම ඒකකය මොකක්ද? කුඩාම තොරතුරු ඒකකයේ විදිහට පරිගණකයේ සලකන්නේ මොකද්ද? බිට් එක. බිටුව කියලා කියනවා. කුඩාම තොරතුරු ඒකකය. The smallest unit of information is bit.
in the computer. එතකොට bit එකක් කියලා කියන්නේ මොකද්ද? මෙය දත්ත තැන්පත් කිරීමට භාවිතා කරන කුඩාම ඒකකයේ වේ. බිටුව යනු බිඳුව හෝ එක යන ද්විමය සංඛ්‍යා දෙකෙන් කුමන හෝ එකක් වෙන වශයෙන් ගත් විටය. එතකොට බිඳුව හරි එක හරි අපි බිටුවක් කියලා කියනවා. කවදාවත් ඔයාලට බිඳුව බිටුවක් කියලා කියන්න බෑ. එක බිටුවක් කියලා කියන්න බෑ. ওই දෙකෙන් එකක් තමයි බිටුව කියලා කියන්නේ. ඕවයින් නිර්මාණය වෙන්නේ ඕවයින් සැදුම්ලත් වෙන ඒවා තමයි ඊළඟට එන අගයන් බවට පත් වෙන්නේ. එනවා මතක තියාගන්න බිටුව කියලා කියන්නේ බිඳුව හරි එක හරි. ද්විමය සංඛ්‍යා දෙකෙන් එකක් බිටුව කියලා කියන්නේ. හරි? පැහැදිලිද ඒක? හරි. ලියාගත්තා නේද? ලියාගෙන ඉවරනේ? තාම ලියනා ඉන්නවද? right, one is writing. Kavindu. හරි එතකොට ඊළඟට යනවා right ඊට පස්සේ බලන්න බයිටය බයිට් එක කියනවා බිටු 8ක් බයිටයක් වේ. එතකොට බයිට් එකක් නිර්මාණය වෙන්න නම් බිටු 8ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ නිබලය මෙය බයිටයකින් හරි අඩකි. එනම් බිට් 4කි. එතකොට නිබල් එකක් කියන්නේ බිට් 4ක්. ඔය ආදි වශයෙන් එතනින් එහාට දැන් ඔයා දැනගන්න බිට් එක බයිට් එකක් කියන්නේ බිට් 8ක්. නිබලයක් කියන්නේ බයිට් එකකින් හරි අඩක්. ඒ කියන්නේ බිටු 4කි. කිලෝබයිටයක් කියන්නේ මෙය බයිට් 1024කින් සමන්විත වේ. බයිට් 1024ක් එකතු කරාම කිලෝබයිට් එකක් කියලා. ඒතර පරිගණක විද්‍යාවේ කිලෝ එකක් කියලා කියන්නේ 1024ක්. අපි සාමාන්‍යයෙන් කිලෝ එකක් කියන්නේ 1000 කියන එක. But in computer science you get 1024. හරි. ඒක දෙකේ බල විදිහට පවතින නිසා තමයි 1024 එන්නේ. හරි. එතකොට බයිට් 1024ක් කිලෝබයිට් එකයි. ඊට පස්සේ මෙගාබයිටයක් කියලා කියන්නේ මෙය කිලෝබයිට් 1024කින් සමන්විත වේ. මෙගාබයිටයක් කියන්නේ කිලෝබයිට් 1024. ඊට පස්සේ ගිගාබයිටය මෙය මෙගාබයිට් 1024කින් සමන්විත වේ. ඊට පස්සේ ටෙරාබයිටය මෙය ගිගාබයිට් 1024කින් සමන්විත. ඊට පස්සේ පෙටාබයිටය ඔතෙන්ට නිකන් ඔයාලට තියෙනවා. හරි මෙය ටෙරාබයිට් 1024කින් සමන්විත වේ. තවත් තියෙනවා එක්සාබයිට් සෙටාබයිට් යොටාබයිට් කියලා තියෙනවා. ඉච්චර දුර යන්නේ නැහැ. ඔයාලට පෙටාබයිට් දක්වා තියෙනවා. අද සර්වර් මැෂින්ස් වල පෙටාබයිට් වලින් ප්‍රමාණය තියෙනවා. right. මේකේ චූටි සටහනක් දාගන්න මේ ධාරිතාවය පවතින විදිය, අහන විදිය. ඕක දෙකේ බල විදියට තමයි අපි කියන්නේ. දෙකේ බල විදියට තමයි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ. හරි ටක් ගාලා සටහනක් දාගන්නකො ඔකේ. ඒවා ඉතාල වැදගත්. අනිවාර්යයෙන් විභාග වල අහන්නම ප්‍රශ්න.
අන්නේද පුතාලා ඉවරයි නේද? ඔව් සර්. හරි ඊළඟට යමු. එතකොට ඒකේ තියෙනවා මේ බලන්නකො data storage units chart from smallest to largest. Bit, byte, kilobyte, megabyte, gigabyte, terabyte, petabyte, exabyte, zettabyte, jottabyte. ඔය වගේ යනවා. අපිට exabyte, zettabyte, petabyte වලට යන්නේ නැහැ. petabyte වලින් නැත්නම් PB වලින්. PB වලින් නැවතිනවා මතක තියාගන්න. එතන දාලට bit එක, nibble එක, byte එක ඔය ආදි වශයෙන් තමයි එන්නේ. හරි? එතකොට මේ ටික පැහැදිලිව දැනගන්න දැන් ඔයාලට විභාගෙදි සමහරලාට අහනවා කිලෝබයිට් එකක තියෙන නිබල් ගණන කීයද කියලා. කිලෝබයිට් එකක තියෙන නිබල් ගණන කීයද? දෙකේ බල විදිහට දක්වන්න කියනවා. කිලෝබයිට් එකක තියෙන නිබල් ගණන දෙකේ බල විදිහට දක්වන්න කියනවා. කොහොමද ලියන්නේ? කියන්න බලන්න. කිලෝබයිට් එකක තියෙන නිබල් ගණන දෙකේ බල විදිහට පෙන්වන්න කියනවා විභාගෙදි. කොහොමද කරන්නේ? කිලෝබයිට් එකේ තියෙන නිබල් ගණන. 1 KB. වෙල තියෙන බයිට් ගණන කොහොමද ඔයාලා පෙන්නන්නේ මේ දෙකේ පාදේ? දෙකේ 10 වෙනි බලය bytes. දෙකේ 10 වෙනි වල byte කියන්නේ byte 1024. byte 1024 සමානයි 1 KB. ඒතර ඔයාලෙන් අහන්නේ නිබල් කීයක් තියෙනවද කියලා. එහෙනම් කොහොමද ලියන්නේ? මේකේ නිබල් කීයක් තියෙනවද? 1024 1 KB වල නිබල් කීයද? 2048යි. 2048 කියන්නේ දෙකේ 10 වෙනි බලය වැඩි කිරීම 2. දෙන්න මෙහෙම තමයි ලියන්න වෙන්නේ. බයිට්. හරි. අන්න ඒ වගේ විභාගෙදී අහනවා. හරි. මෙගාබයිට් එක තියෙන කිලෝබයිට් ගාන අහනවා. 1024යි. දෙකේ බලයක් විදිහට නිරූපණය කරන්න කියනවා. ඒ වගේ ලාට ඔයාලා එක කරන්න පුළුවන් වෙනවා. ඒක බලමු අපි ඊට පස්සේ අපිට විභාගෙදී එන ඒවායිද අපි විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී බලමු. right මෙතන දත්තාචාර්ය ධාරිතාවය මනු ලබන ඒකක අතර සම්බන්ධතාවය පහත දැක්වේ. මේ තියෙන පොතේ තියෙන එක. 8 bits 1 byte. 4 bits 1 nibble. 1024 bytes 1 kilobyte. 1024 kilobytes 1 megabyte. 1025 megabytes 1 gigabyte. 1024 gigabytes 1 terabyte. 1024 terabytes 1 petabyte. මේ විදිහට තමයි හැදෙන්නේ. ඒකයි සටහන් කරන්න දෙන්නේ. ඒක ඔයාලා දන්නවා වර්ගයෙන් මෙයා වුණා. ඊට පස්සේ ධාරිතාව මයිනන ඒකක පිටුහා අක්ෂර වශයෙන් දැක්වීම. හරි. දැන් ඔයාලා ගත්තොත් බයිට් එකක් මේ දෙන්නේ බයිට්. හරි. සංක්ෂිප්තයි B වලින් අපි බයිට් හඳුන්වනවා. ඊට පස්සේ ඒකේ ආසන්න වශයෙන් බයිට්. හරි. approximately bytes එක නිවැරදි බයිට් ගණන 1යි. ආසන්න වශයෙන් අක්ෂර මේ බයිට් එකක් තුල දාන්න පුළුවන් අක්ෂර 1යි. කීබෝඩ් එකේ තියෙන ඕනෑම අනුලක්ෂණයක් තැන්පත් කරන්න අපිට බයිට් එකක් යනවා. හරි. කීබෝඩ් එකේ තියෙන ඕනෑම අනුලක්ෂණ දැන් කියන්නේ එක තැන්පත් කරන්න බයිට් එකක් යනවා. A අකුර තැන්පත් කරන්න බයිට් එකක් යනවා. C අකුර තැන්පත් කරන්න බයිට් එකක් යනවා. බිංදුව තැන්පත් කරන්න බයිට් එකක් යනවා. ධන ලකුණ තැන්පත් කරන්න බයිට් එකක් යනවා. එහෙනම් ඕනෑම අක්ෂරයක් සඳහා බයිට් එකක බයිට් එකක් අපිට වැය වෙනවා. ඊට පස්සේ අපි යනවා බයිට් එකට පස්සේ කිලෝබයිට් එක. කිලෝබයිට් එක KB. ඒක දහස කිව්වම ඒක ඇප්‍රොක්සිමේට් ගණන. මේකේ නියම ගණන කීයද? 1024යි. කිලෝබයිට් එක කියන්නේ 1024යි. පිටු භාගයක අකුරු දාන්න පුළුවන් මේක. පිටු භාගයක අක්ෂර දාන්න පුළුවන් කිලෝබයිට් එක තුලට. ඊට පස්සේ මෙගාබයිට් එකක් ගත්තාම MB තමයි අපි ඒක සංකේතය. ඒක මිලියනයක්.
MB කියන්නේ බයිට මිලියනයක්. බයිට මිලියනයක්. MB කියන්නේ. හරි. හරි. ඊට පස්සේ හරියටම ගණන මේ ගාන වෙනවා. හරි. 1,48,576 කියන සංඛ්‍යාව වෙනවා. පිටු ගණන 500ක්. පිටු 500ක පොතක් මේකේ තැන්පත් කරන්න පුළුවන්. ගිගාබයිට් ගත්තාම GB බිලියන. ගිගාබයිට් කියන්නේ බිලියන. ඒකේ මෙන්න මේ බිලියන ගණන 1,73,000 million 741,824 කියන ප්‍රමාණය දාන්න පුළුවන්. පිටු ගණන ලක්ෂ 5යි. පිටු ගණන 500,000. ඊට පස්සේ ටෙරාබයිට් TB ට්‍රිලියනය. TB එකක් කියන්නේ ට්‍රිලියනයක්. බයිට ට්‍රිලියනයක්. හරි. එතකොට එතන තියෙනවා මෙන්න මෙච්චර ගාණක්. 1,99,611,627,27,776 කියන ප්‍රමාණය. හරි. ඊට පස්සේ පිටු විදිහට ගත්තාම කොච්චරද දෙන්නේ? එතන එනවා 500 එතන ටෙරාබයිට් ගන්න මම ওই විදිහට නියෝජනය කරනවා. හරි. ඇයිද නේද? එතන මේක අපි සටහන් කරන්න ඕනේ මේක වල පොතේ පොඩ්ඩක් බලන්න. පොතේ පොඩ්ඩක් මේක බලන්න. එතන වල පැහැදිලිව මේ ප්‍රමාණය කොච්චර දෙයක් මේකේ තැන්පත් කරන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ මෙන්න මේක වැදගත් වෙනවා උපාංගවල දත්ත ධාරිතාවය. උපාංගවල දත්ත ධාරිතාව. ආචයන උපාංගයේ දත්ත ධාරිතාවය. ඒතර ආචයන උපාංග විදිහට සලකන්නේ රෙජිස්ටර් මතකය. කොහෙද තියෙන්නේ කියන්න බලන්න මේ රෙජිස්ටර් මතකය. කවුරුහරි කියන්නේ රෙජිස්ටර් මතකය කොහෙද තියෙන්නේ කියලා? මධ්‍ය සැකසුම් ඒකකයි. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන මතකය අපි හඳුන්වනවා සංචිත මතකය එහෙම නැත්නම් නිහත මතකය කියලා. ඒතර මේ රෙජිස්ටර් මතකයක් තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේමයි. මේක තමයි වැදගත් කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ වැඩ කරන වෙලාවට දත්ත රඳවා තබා ගන්න රෙජිස්ටර් ආරාවයි. හරි. නමුත් මධ්‍ය සැකසුම් ඒකකයේ හැම වෙලේම නිහිත මතකයේ සංචිත මතකයේ තියෙනවා level 1 level 2 level 3 කියලා. නමුත් ප්‍රොසෙසර් එක වැඩ කරද්දී එයා මතකයේ තියාගන්න රෙජිස්ටර් මතකයේ තමයි කරුණු කාරණා තියාගන්නේ. එහෙනම් රෙජිස්ටර් මතකයේ විශාල මතකයක් නෙමේ තාම කුඩා මතකයේ රෙජිස්ටර් මතකය. වියදම් වැඩිම රෙජිස්ටර් මතකයට. රෙජිස්ටර් මතකයේ තමයි වියදම් වැඩිම මතකය. විශාල මුදලක් වැය කරන්න වෙට රෙජිස්ටර් මතකයට. එන එක 1 KB කිලෝබයිට් එකක විතර ප්‍රමාණයක් තමයි රෙජිස්ටර් මතකයේ තියෙන්නේ. කිලෝබයිට් එකක පමණ ප්‍රමාණයක් තමයි මේ රෙජිස්ටර් මතකයේ තියෙන්නේ. ඊට පස්සේ නිහිත සංචිත මතකය. ඒක ප්‍රොසෙසර් එකේ තියෙනවා මොකද්ද? level 1 level 2 level 3 කියලා කියන්නේ ඒක තමයි. ඒකෙන් level 3 එක ස්පීඩ් එක අඩුයි, level 2 එක ඊට වඩා ස්පීඩ් වැඩි, level 1 එක ඊට වඩා ස්පීඩ් එක වැඩි. ඒතර ස්පීඩ් වැඩිම මතකයේ තමයි level 1 කෑෂ් එක. ඒක 3 MB to 32 MB. ඒතර නිහිත සංචිත මතකයේ ප්‍රොසෙසර් එකේ තියෙනවා 3 MB. වල ඉඳලා අපිට නම් හම්බෙලා නැහැ 8 MB වලට වඩා වැඩි මැෂින් අපිට හම්බෙලා නැහැ. නමුත් 32 තියෙන අවස්ථා තියෙනවා. අපේ මේ සාමාන්‍ය මැෂින් වල 32 කවදාවත් එන්නේ නැහැ. හරි. උපරිම අපිට හම්බෙලා තියෙන්නේ 8 MB කෑෂ් තියෙන ප්‍රොසෙසර් විතරයි. right. එහෙනම් 3 MB up to 32 MB. ඒතර සංගත සංයුක්ත තැටිය ඊළඟට. දත්ත ධාරිතාව 650 ඉඳලා 900 දක්වා. සංඛ්‍යාංක බහුවිධ තැටිය DVD 4.7 GB up to 9 GB. සසම්භාවී ප්‍රවේශම 1 GB up to 64 GB. පඨන මාත්‍ර මතකයේ 4 MB up to 8 MB. මේක වෙනස් වෙනවා දැන් අලුත් මැෂින්ස් ගත්තාම. සැනලි මතකයේ 1 GB up to 64 GB. දැන් 1 to 8 GB එනවා සැනලි දාවක. ඔය සැනලි දාවක වල මතක වැඩියෙන් තියෙනවා තියෙනවා අන්බ්‍රෑන්ඩඩ්. නාමයක් නැති ඒවා. එහෙම ඒවා අපි ගන්න ඒවයි චිප් එක හොඳ නැහැ. නමක් නැති ඒවා කිසිම දවසක ගන්න එපා. ඒවයි චිප් එක එහෙම ලෝ ක්වොලිටි චිප් එකක් දාලා තියෙන කැපැසිටි උපරිම වැඩි නමුත් තා චූටි කාලෙකින් මේවා බර්න් වෙලා පිච්චිලා යනවා. ඒතර අපි සැනලි දාවකයක් ගත්තොත් මේ කින්ස්ටන් හරි ට්‍රාන්සෙන්ඩ් හරි මේ වගේ ඒවා ගත්තාම ඒවයි බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන නිසා චිප් එක හරි ක්වොලිටි. චිප් එක හරි ක්වොලිටි ඒවයි වරන්ටිය දෙනවා 5 year වරන්ටිය වගේ දෙනවා. ඒ නිසා චිප් එක හොඳ ක්වොලිටි චිප් එකක් දෙන්න.
ඒවා බර්න් වෙන්නේ පිච්චෙන්නේ නැහැ. right ඒ නිසා දෘಢතැටිය 100 GB to 6 GB කියලා මම දාලා තියෙන 6 TB වෙන්න ඕනේ ඒක. 100 GB to 6 TB එක හදමු. ඊට පස්සේ චුම්බක පටි 1 TB to 185 TB. මේ වගේ ධාරිතාවයන්ගෙන් තියෙනවා. මේකත් චුට්ටක් සටහන් කරගන්න. මේවා වැදගත්. මේවා අහනවා විභාගෙදී. right පොඩි සටහන ඉක්මනට දාගන්න ඒකේ. රෙජිස්ටර් මතකය, නිහිත සංචිත මතකය, සංයුක්ත පැටිය, සංඛ්‍යාංක බහුවිත සම්භාව්‍ය ප්‍රවේශ මතකය, පට්න මාත්‍ර මතකය, සරණි මතකය, දෘಢ පැටිය සහ චුම්බක පටිය. සර් පටන මාත්‍ර මත කියන්න. සර් පටන මාත්‍ර OMB කියන්නේ මොකද්ද? පටන මාත්‍ර මතකයේ 4 MB to 8 MB. يعني ඒකේ පුතේ එතකොට ඒක පිළිවෙලට එන්නේ නැද්ද? 1 KB 3 MB 2 MB 6 ඒකේ පුතේ පටන මාත්‍ර මතක කියන්නේ මදර් බෝඩ් එකේ තියෙන ROM chip එක. ඒකේ තියෙන මතකය තමයි මේ පටන මාත්‍ර මතකය කියන්නේ. ඒක 4 MB to 8 MB. ඔක දැන් අලුතේ වෙන ටිකක් ඊට වඩා වැඩි. නමුත් ඒක ස්ථානීය වෙනසක් තියෙනවා නේද? ඒක මම පස්සේ පොඩ්ඩක් බලලා කියන්න. පොතේ ඔය විදිහට පොතේ කැපැසිටි දාලා තිබ්බේ නෑ. මම කැපැසිටි දැම්මේ. ඒකේ චූටි ගැටලුවක් තියෙනවා මේ ස්ථානීය වෙනසක් වෙන්න ඕනේ. මම ඊළඟ දවසේ ඒක නිවැරදි කරන්න. හරි. MD කියන්නේ මොනවද? MD නෙමෙයි MB MB කරගන්න ඒක. MB කරගන්න වැරදිලා තියෙන්නේ. I have made a mistake. එතන තා චූටි ගැටලුවක් තියෙනවා. ඒක මේ ධාරිතාවය සම්බන්ධ දාලා තියෙන තැන. ඒක මම පස්සේ ඔයාලට පැහැදිලි කරන්නම්. දැනට එතන MB දාගන්න not MD. that is MB. පටන මාත්‍ර මතකය කියන්නේ මදර් බෝඩ් එකේ තියෙන මේ CMOS chip එක. BIOS basic input output system එකේ තියෙන මතකය තමයි මේ. ඒකෙන් තමයි පරිගණකය boot කරන්නේ. ඒක තමයි bootstrap loader diagnostic routine කියන වැඩසටහන් දෙක ස්ටෝර් කරලා තියෙන්නේ. ඒ වැඩසටහන් දෙකෙන් තමයි පරිගණකයේ කැලිය ඔක්කොම නිවැරදිව තියෙනවද කියලා හඳුනාගෙන ඊට පස්සේ bootstrap loader එකෙන් තමයි මේ hard disk එක ඇතුළට ගිහින් ඒකේ තියෙන OS එක අරගෙන RAM එකට දාලා පරිගණකයේ boot කරන්නේ. ඒ boot කරන්න තියෙන මතකය තමයි පටන මාත්‍ර මතකය. ඒක ස්ථිරාංගයක් කියලා කියනවා. ඒක මදර් බෝඩ් එකට සවි කරලා තියෙන්නේ. හරි. ඒක සැලලි මතකය කියන්නේ මේ පෙන් එක දුරට තැටිය චුම්බක පටිය දානවා. ඒතර පටන මාත්‍ර මතකය තමයි ඔයාලට ගැටලුවක් තියෙන. ඒක මදර් බෝඩ් එකේ තියෙන්නේ. ඒක AMI BIOS කියලා හඳුන්වනවා. AMI කියලා තමයි ඉස්සර අපේ කාලේ ආවේ. ඕනෑම මදර් බෝඩ් එක තියෙනවා. ROM chip එක. මදර් බෝඩ් එක විතරක් නෙමෙයි ඕනෑම සර්කිට් බෝඩ් එකක් ගත්තොත් මොනම ජාතික එක්ස්ටෙන්ෂන් කාඩ් එකක් ගත්තාම මේකේ තියෙනවා ROM එක. හරි. අර ඒකකම තියෙනවා ROM එක. මදර් බෝඩ් එක හොඳ පැහැදිලිව තියෙනවා ROM එක. හරි නේද? right, let's move to the next one. ඊට පස්සේ දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය. එතකොට දත්තයක් අපි ප්‍රවේශ කර ගන්නට ගියාම ඒ වේගයක් තියෙනවා. ඒ වේගය දැන් මේ ගොළු බෙල්ලා පෙන්නලා තියෙනවා, අස්වැයා පෙන්නලා තියෙනවා. එතන ආචායන උපාංගය පෙන්නලා තියෙනවා. වේගයෙන්ම වැඩ කරන්නේ පරිගණකය ඇතුලේ රෙජිස්ටර් මතකය.
තාම වේගවත් රෙජිස්ටර් මතකය. අපිට හැරෙන්නවත් බෑ රෙජිස්ටර් මතකය. එක්තර වේගෙන් දත්ත ප්‍රොසෙසර් එකට දෙන්න ඕනේ. හරි. එතකොට ප්‍රොසෙසර් එකේ වේගය කොච්චරක්ද? අද කාලේ ප්‍රොසෙසර් එක වේගය කියන්නේ කවුරු හරි? කවුද කියන්නේ ප්‍රොසෙසර් එකේ වේගය අද කාලේ? සචිනි? සඳුනි? අංජුලා? ප්‍රොසෙසර් එකේ වේගය පුතේ අද පිකෝසෙකන්ඩ්ස්. පිකෝසෙකන්ඩ්ස් කියන්නේ 1 trillionth of a second. තප්පරයක් ට්‍රිලියන කොටස් වලට කඩපුවාම ඒ වේගයෙන් ප්‍රොසෙසර් එක අද වැඩ කරනවා. තප්පරයක් ට්‍රිලියන කොටස් වලට කඩපුවාම හිතන්න කොච්චරද කියලා ස්පීඩ් එක. ඔయిత කලින් වැඩ කෙරුවා නැනෝ සෙකන්ඩ්ස් වලින් 1 billionth of a second. තප්පරයක් බිලියන කොටස් වලට කඩනවා. ඊට ඉස්සෙල්ලා වැඩ කෙරුවේ මේ මයික්‍රෝ සෙකන්ඩ් 1 millionth of a second. තප්පරයක් මිලියන කොටස් වලට කඩනවා. ඊට ඉස්සෙල්ලා වැඩ කෙරුවේ මිලිසෙකන්ඩ් වලින්. මිලිසෙකන්ඩ් means 1000th of a second. තප්පරයක් 1000 කොටස් වලට කඩනවා. ඒ ඔහොමම තමයි වේගය වැඩි වුණේ. අද වෙනකොට පිකෝසෙකන්ඩ් වලින් පරිගණකයක් වැඩනවා 1 trillionth of a second. තප්පරයක් ට්‍රිලියන කොටස් වලට ඒ වේගයෙන් තමයි වැඩ කරන්නේ. ඒතර ඒ වගේ වේගයෙන් වැඩ කරන ප්‍රොසෙසර් එකට දත්ත දෙන්න ගියාම අපිට කවදාවත් බෑ. RAM එකටවත් බෑ. රෙජිස්ටර් මතකයට පුළුවන්. නිහිත සංචිත මතකයේ තියෙන level 1 වලට පුළුවන්. level 1 වලට පුළුවන් තා වේගයෙන් ප්‍රොසෙසර් එකට data දෙන්න. ඒතර ප්‍රොසෙසර් එක ඇතුලේ තියෙන නිහිත මතකයේ MB ගාන වැඩි වෙන්න ඒ ප්‍රොසෙසර් එකේ ගාන වැඩි. MB 1 තියෙනවා ප්‍රොසෙසර් එක 5000 නම් MB 2 තියෙනවා ප්‍රොසෙසර් එක 7500ක් විතර. MB 3 තියෙනවා ප්‍රොසෙසර් එක 10000ක් විතර. MB 456 වෙන්න ප්‍රොසෙසර් එකේ ගාන වැඩි. එහෙනම් සංචිත මතකයේ වැඩි වෙන්න ප්‍රොසෙසර් එකේ ගාන වැඩි. ඊට සම්භාවී ප්‍රවේශ මතකය. ඒක අරව තරම් වේගවත් නැහැ. සම්භාවී ප්‍රවේශ මතකය නිහිත සංචිත මතකයට වඩා වේගය ගොඩක් අඩුයි. ඊට පස්සේ පටන මාත්‍ර මතකයේ ඊටත් වඩා වේගය අඩුයි. සැනලි මතකයේ ඊටත් වඩා වේගය අඩුයි. දුරට තැටි ඊටත් වඩා වේගය අඩුයි. දුරට තැටියේ ෆිසිකල් මෙකැනිසම් එකක් තියෙනවා. සංඛ්‍යාංක බහුවිධ තැටිය ගත්තාම ඊටත් වඩා වේගය අඩුයි. සංගත සංයුක්ත තැටිය ගත්තාම වේගය හොඳටම අඩුයි. චුම්බක පටි ගත්තාම වේගය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතාලම අමාරුයි මේකේ තියෙන data ගන්න ගියාම ලොකු වෙලාවක් යනවා. හරි ටේප් වල තියෙන ඒවා. දැන් ටේප් භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. right එහෙනම් මේ තියෙන්නේ දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය. ඒතර මේ වහනවා ඔයාලගේ විභාගේ බහුවර්ණිකේ අනිවාර්යෙන් අහනවා මේවා. right මේකෙත් සටහනක් දාගෙන ටක් ගාලා වේගයෙන් ලියා ගන්න. පන්ති ඉවර කරගන්න එක ලොකු දෙයක් නැත්තම් වෙලාවක් නැහැ.
right, finish. Duraj, finish. ඉවරයි සර්. right, okay. හරි. එතකොට අපි ඊළඟ එකට යනවා. හරි. පිටු එකක් සඳහා වැය වන මුදල් ප්‍රමාණය. ඉවරයි. හරි. Duraj has finished. right, මේක බලන්න මේක කියන්නේ පිටු එකක් සඳහා වැය වෙන මුදල. හරි. එතකොට යටින් කාසි දෙනවා උඩින් 10 තියෙනවා. පිටු එකක් සඳහා වැය වෙන මුදල. එතකොට රෙජිස්ටර් මතකය විශාල අගයක් ගන්නවා. ඒකේ පිටු එකක් විශාල ගාණක් වෙනවා. දැන් රෙජිස්ටර් මතකය කිලෝබයිට් 1යි කියලා කියවනේ. රෙජිස්ටර් මතකය කිලෝබයිට් 1යි. මේ කිලෝබයිට් 1 රෙජිස්ටර් මතකයේ රුපියල් 5000යි කියලා කියන්නකො. එහෙනම් 5000 බෙදීම රුපියල් 5000යි කියන්නකො. කිලෝබයිට් 1යි. එතකොට බිටුවකට යන ගාන බලන බයිට් එකකට යන ගාන බලන්නකො. 5000 බෙදීම 1024. 5000 බෙදීම 1024. ඒක ලොකු ගානක් යනවා එක බයිට් එක. එතකොට නිහිත සංචිත මතකයේ එච්චර වියදම යන්නේ නැහැ. ඊට අඩුයි. ඊට අඩුයි. ඒත් ලොකු ගාණක් යනවා. සසම්භාව්‍ය ප්‍රවේශ මතකයත් ගණන් වැඩි. පටන මාත්‍ර මතකය ඒකත් ගණන් වැඩි. චුම්බක පටි ඊළඟට ගණන් වැඩි. චුම්බක පටි. ඊට සැනලි මතකය ඊළඟට ගණන් වැඩි එක. ඊට පස්සේ දෘඪ තැටිය එන්න වියදම අඩුයි. වියදම අඩුයි. සංඛ්‍යාංක බහුවිධ තැටිය රුපියල් 20යි අපි ගන්න. රුපියල් 20යි. හරි. රුපියල් 20කට සංඛ්‍යාංක බහුවිධ තැටියක් ගන්න. සංයුක්ත තැටියක් ගත්තා රුපියල් 15යි 10යි. හරි. මේවා දැන් භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. ඒතර ඒවට යන රුපියල් ගණන හරි අඩුයි. එහෙනම් රෙජිස්ටර් මතකේ තමයි ගණන් වැඩිම. නිහිත සංචිත මතකේ තමයි ඊළඟට. ඒතර මේක දීලා තියෙන්නේ වලයි බහුවරණකේ ධානම. 4ක් දීලා මෙතනින් ගණන් වැඩිම ආචාර්ය උපාංගය කුමක්ද? උතර ගණන් අඩුම ආචාර්ය උපාංගය කුමක්ද? හරි. ඒකට මේ වගේ වෙලාවෙදි ඔයාලට මේ උත්තර දෙන්න මේවා සටහන් කරගෙන තියෙන්න. රයිට් මේක සටහන් කරගන්න පොඩ්ඩක්. ඒකේ ඊතලයේ දාගන්න ඔයාලා අඩු වැඩි කියලා සල්ලි කොලයක් දැක්කෙම ලියාගන්න. හඳගන්න.
හරි නේද ඉවරයි නේද finish ඔව් සර්. right okay let's move to the next one right ඊට පස්සේ එතන කියනවා පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම right කේත ක්‍රම හතරක් තියෙනවා එකක් BCD අනිත් එක ASCII අනිත් එක EBCDIC අනිත් එක Unicode ඒතර මේ කේත ක්‍රම ගත්තාම BCD binary coded decimal මේක ගොඩාක් ඉස්සර භාවිතා වුණා BCD වල භාවිතා වෙන බිටු ගණන කීයද BCD වල භාවිතා වෙන බිටු ගණන කීයද කියන්න බලන්න දන්න කෙනෙක් 4යි. බිටු 4යි very good BCD වල භාවිතා වෙන බිටු ගණන බිටු 4යි මේක ඒ කියන්නේ බිටු 4යිනේ දෙකේ 4 වෙනි බලය සමානයි 16යි BCD වල අනුලක්ෂණ 16ක් නිරූපණය කරගන්න පුළුවන් එතනින් 10ක් තමයි අපි වළංගු විදියට සලකන්නේ 6ක් වළංගු නොවන ඒවා කියලා සලකනවා ඒ වගේම අපි කතා කරනවා ඒතර මේකේ භාවිතා වන බිට් ගණන බිට් 4යි හරි අනුලක්ෂණ ගණන characters ගණන 16යි එතනින් valid 10යි මේ ටික මතක තියාගන්න ඊට පස්සේ අපි ගන්නවා ASCII වල බිට් කීයද 8යි. කීයද 8යි. දෙකේ 7 වෙනි බලය බිට් 7යි 7 bit ASCII 7 bit ASCII 8 bit ASCII තිබ්බා පසු කාලිනව 8 bit ASCII ආවා මේකේ බිට් 7යි ඒ නිසා දෙකේ 7 වෙනි බලය සමානයි 128යි මේකෙන් නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගන්න 128යි එහෙනම් මේකේ බිට් 7ක් භාවිතා වෙනවා characters ගණන 128යි valid invalid කියලා නෑ ඔක්කොම valid ඊට පස්සේ EBCDIC වලට යනවා EBCDIC කියන්නේ extended binary coded decimal interchange code එක. ඒක කීයද bit? 8යි. දෙකේ 8 වෙනි බලය. අනුලක්ෂණ ගණන 256යි. අනුලක්ෂණ ගණන 256යි. bit 8යි කියන්නේ ඒකේ ආරම්භ එක 0 0 0 0 0 0 0 0 මේ ආරම්භ එකයි. ඒකේ අවසාන එක 1 1 1 1 1 1 1 1 මේ අතර තියෙන සංඛ්‍යාව කොහොම ගත්තාම මේකේ තියෙන ගණන 256යි. එතකොට ASCII ගත්තාම 0 0 0 0 0 0 0 1 2 3 4 5 7යි. 1 1 1 1 1 1 1 ඕන් ඔය අතරේ තියෙන ඊතුරු සංඛ්‍යාව කොහොම ගත්තාම 128ක් තියෙනවා අනුලක්ෂණ. BCD ගත්තාම 0 0 0 0 වලින් පටන් ගත්ත 1 1 1 1 වලින් අවසන් වෙනවා. මේ අතරේ තියෙන සංඛ්‍යාව තමයි 16. එතනින් අපි ගන්නේ BCD කියන්නේ ද්විමය කේතික දශමය. ද්විමය කේතික දශමය. දශමයේ සංඛ්‍යා නිරූපණය කරන්න ගන්න 10 විතරයි වළංගු වෙන්නේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 1 2 3 4 5 6 7 8 9 මේ ටිකට ගන්න ටික විතරයි වැලිඩ්. ඒ ටික 10යි. ඒ ටික 10යි. ඊට පස්සේ අපි යුනිකෝඩ් ගන්නවා. යුනිකෝඩ් වල කොච්චරක් තියෙනවද? යුනිකෝඩ් කියන්නේ 2 16 වෙනි බලය සමානයි 65536යි. 65536 නිරූපණය කරන්න පුළුවන්. ඒතර යුනිකෝඩ් ආවේ මොකටද? මුළු ලෝකයේ තියෙන සියලුම භාෂා පරිගණකය හරහා නියෝජනය කරන්න නියෝජනය කරන්න භාවිතා කරුවා මොකද්ද? යුනිකෝඩ් කේත ක්‍රමය. හරි. එහෙනම් ඒ ටික මතක තියාගන්න කේත ක්‍රම වල BCD, ASCII, EBCDIC, Unicode. සෑම කේත ක්‍රමයකම අඩුම අගයේ බිඳුව. වැඩිම අගයේ වෙනස් වෙනවා. වැඩිම අගයේ BCD වල 15, ASCII වල 127, EBCDIC වල 255, Unicode වල 85535. එකක් අඩුවෙන් අනුලක්ෂණ ගන්න.
හරි එහෙනම් ඔක චුට්ට සටහනක් දාගන්න ඕක කේත ක්‍රමය සහ දීර්ඝ නම. යුනිකෝඩ් වල ඕකම තමයි. යුනිකෝඩ් වල ඕකමයි ඒ නමමයි කියවෙන්නේ යුනිකෝඩ්. ඒකකේත. ඒකකේත. නිකන් නේද? තව එක්කෙනෙක් අඩු වුණා නේද? මේ අංජුලා හදාගත්තද අර මේ මොකද්ද ලින්ක් එක හැදුවද? නෑ සර්. ඒක හවසනේ තියෙන්නේ නේද? ඔව් සර්. හරි හරි පුතේ අද බොහොම අමාරුයි කියන්නේ ලයිට් නෑ දැනුත් ඉටිපන්දම් පත්තු කරන් ඉන්නේ. ෆෝන් එකෙත් බැටරි බහලා දැන් මේ ලැප් එකෙන් ෆෝන් එක charge කරන්න. මෙහෙ තිබ්බේ නෑ. ඈ? මෙහෙත් ලයිට් තිබ්බේ නෑ. හරි පුතේ මෙහෙම මොකද්ද ගහ කඩා වැටිලාද? ඒ කියන්නේ අපිට අද දවසම ඉන්නේ නැහැ හෙටත් එන්නේ නැති ඉඳන්. අපේ දවසම තිබ්බේ නෑ දැන් චුට්ට ඉස්සලා. හරි දැන් ඔයාලට දැන්වත් ඇවිල්ලා තියෙනවා. මම මේ කල්පනා කරේ යාත් දැන් හෙට ඉස්කෝලේ පන්තිට කියලා බලන්න ඉවත් වෙන ගැටලුව. මම හෙට උදේ කොහොම හරි හදලා එවන්නම් ඈ. හා සර්. හරි හරි නේද මේක? right ඊට පස්සේ ද්විමය කේතික දශමය. මේ BCD කියන්නේ ද්විමය කේතික දශමය. හරි? ඒ කියන්නේ දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවලින් ලිවීම තමයි BCD කියන්නේ. ද්විමය කේතික දශමය. ඊටා පැරණි කේත ක්‍රමයක් වන අතර මෙම කේත ක්‍රමය මගින් එක් සංඛ්‍යාවක් බිටු 4කින් නිරූපණය කරනු ලබන අතර දශමය සංඛ්‍යාංක නිරූපණය සඳහා පමණක් භාවිතා කරයි. මෙයින් සංකේත 16ක් නිරූපණය වන අතර ඉන් 10ක් පමණක් බලංගු ද්විමය කේතික දශම විදිහට දශමය සංඛ්‍යාංක නියෝජනය කිරීමට භාවිතා කරයි. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන. right ලියා ගන්නකො. මේකෙන් අද අපි නවත්තනවා. මේක ලියාගෙන නවත්තමු මොකද දැන් ඊට උදේ පන්තියේ දැම්ම 6ට ඒකත් චුට්ටක් මේකෙන් කරන්න වෙනවා දැන් charge කරගන්නත් විදියක් නැහැ. ළමයි ටික ටික අඩු වෙනවා නේද?
හරි ඉවරයිනේ සචින් ඉවරයිනේ ෆිනිෂ්. ඉවරයි සර්. හරි එහෙමනම් අද මේ එතනින් අපි අවසන් කරමු දැන් හරි 9:57යි. ඊළඟ දවසේ අපි ආයෙ කරමු. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. මම ඊළඟ පන්තියේ සමුගන්නවා.